අපිට අද කතා කරන්න තියෙන්නේ බැංකු සුසුදුම් විස්තරය කියන කොටස. අපි බැංකු ගිණුම කියන කොටස මීට කලින් වීඩියෝ එකේදී කතා කරලා අවසන් කරා. දැන් අපි කතා කරමු බැංකු සුසුදුම් විස්තරය. හරි. මීට යන්න කලින් කොටස් කිහිපයක් දැනගන්න අවශ්‍ය වෙලා ඒ ගැන අපි මුලින්ම කතා කරලා ඉමු. අපි දන්නවා මේ තියෙන ව්‍යාපාරය, මේ තියෙන බැංකුව. එතකොට මේ බැංකුව විදිහට අපි හඳුනාගන්නේ නැත්නම් මේ බැංකුවේ අපි පවත්වාගෙන යන්නේ ජංගම ගිණුමක් කියලායි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ කියන්නේ බැංකු ප්‍රධාන කොටස් දෙකයිනේ. වාණිජ්‍ය බැංකුව හා වාණිජ්‍ය නොවන බැංකුව. මේ වාණිජ්‍ය බැංකුව වලට ආවේනිකව නැත්නම් මේ වාණිජ්‍ය බැංකුව වලට පවත්වාගෙන යන්න පුළුවන් ගිණුම් විශේෂයක් තමයි ජංගම කියන්නේ. මීට අමතරව ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු උනත් වාණිජ්‍ය බැංකුවකට පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි වාණිජ්‍ය නොවන බැංකුවකින් වෙනස් වෙන ගිණුම තමයි මේ ජංගම ගිණුම. ජංගම ගිණුම කිව්වේ චෙක්පත් වලින් ගනුදෙනු කිරීමේ පහසුකම් සහිත ගිණුම් විශේෂය. ඒ වගේම මේවට පොලී හිමි වෙන්නේ නැහැ කියලා කතා කරා. හරි, මේවා කලින් වීඩියෝ එකේදී අපි විස්තරාත්මකව බැලුවා. ඒ වගේම කලින් වීඩියෝ එකේ යටතේ අපි කතා කරා දැන් මේ ජංගම ගිණුම හරහා ව්‍යාපාරයේ ගිහිල්ලා මේකේ සල්ලි තැන්පත් කරනවා. ඊට අමතරව චෙක්පත් තැන්පත් කරනවා, චෙක්පත් රිලීස් කරනවා, මේක නිකුත් කරනවා. ඔන්න ඒ වගේ දේවල් සිද්ධ වෙද්දී ව්‍යාපාරයේ පැත්තෙන් මේ ජංගම ගිණුමට අදාළව සිදුවෙන ගනුදෙනු පිළිබඳ සාරාංශයක් පවත්වාගෙන ගියා. ඒකනේ අපි මේ බැංකු ගිණුම කියලා හැදින්නුවේ. හරි. එතකොට බැංකු ගිණුම ආශ්‍රිතව කොහොමද ගනුදෙනු වෙන්නේ කියන දේ ගැන කතා කරා. මේක වත්කම් ගිණුමක්. එතකොට මේ බැංකු ගිණුම කිව්වේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම ව්‍යාපාරය හිතනවා නැත්නම් ව්‍යාපාරය එයාට තේරෙන විදිහට කොහොමද මේ ජංගම ගිණුමේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ චෙක්පතක් නිකුත් කරා නම් අනිවාර්යෙන්ම ඒ බැංකු ගිණුමේ නැත්නම් ඒ ජංගම ගිණුමේ ශේෂය අඩු වෙනවා. ඒ ශේෂය අඩුවීම බැංකු ගිණුම අඩු කිරීම නැත්නම් බැර කිරීම හරහා අපි සටහන් කරගත්තා. හරිද? ඒ ගැන තමයි මේ බැංකු ගිණුම කියන පාඩම යටතේ නැත්නම් බැංකු ගිණුම කියන කොටස යටතේ අපි කතා කරලා අවසන් කරේ. දැන් අපි කතා කරන්න යන්නේ බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් කොහොමද මේ ගනුදෙනුවට යාලා ට්‍රීට් කරන්නේ? කොහොමද යාලා මේ ගනුදෙනුවට සලකන්නේ? හරි? අපි කතා කරාවෝ ව්‍යාපාරය ගත්තාම ව්‍යාපාරයට මේ බැංකු ගිණුම කියන්නේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම මේ බැංකු ගිණුම ඒ ජංගම ගිණුම යාලට පේන්නේ වත්කම් ගිණුමක් විදිහට. හරිද? නම් බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම ව්‍යාපාරය පවත්වාගෙන යන මේ ගිණුම මේ බැංකුවට පේන්නේ මෙන්න මේ වාණිජ්‍ය බැංකුවට පේන්නේ හරියට වගකීම් ගිණුමක් වගේ. හරි? මේකත් බැංකු ගිණුම තමයි. බැංකු ගිණුම තමයි. හැබැයි ව්‍යාපාරයට පේන වත්කමක් විදිහට බැංකුවට පේන වගකීමක් විදිහට. ඒ නිසා හිතන්න චෙක්පතක් ගිහිල්ලා මේකේ තැන්පත් කරයි කියලා. එතකොට ව්‍යාපාරයේ බැංකු ගිණුම වත්කම වැඩි වුණා. නමුත් බැංකුවේ මේ චෙක්පත තැන්පත් කිරීමත් සමග බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් එයා හිතනවා හරි. හිතන්න මේ බිස්නස් එක A කියලා. හරි? A කියන එක්කෙනා අපි ගාවට ඇවිල්ලා සල්ලි තැන්පත් කරා මෙච්චර. එයා ඉල්ලන වෙලාවකදී අපි යාට ගෙවන්න ඕනි. බැඳීමක්, වගකීමක්. එන්න එහෙමයි බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් මේ ගිණුම වගකීම් ගිණුමක් වෙන්නේ. හරිද? එතකොට මෙතන බැංකු ගිණුම වැඩි වෙද්දී මෙයාගේ වගකීම වැඩිවීමක්, වත්කම වැඩි වෙද්දී මෙයාගේ වගකීම වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්ත බැංකු ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් චෙක්පතක් විදිහට එළියට යනවා කියන බැංකු ගිණුම අඩු වෙනවනේ, බැර වෙනවනේ. ඒ වගේම ඒ චෙක්පත නිකුත් කිරීම නිසා මේ ජංගම ගිණුමෙහි තියෙන ශේෂය අඩු වෙනවා. ඒ කියන්නේ බැංකුව හිතනවා මෙයාට ගෙවන්න ඕනේ නැත්නම් මෙයා ඉල්ලුවොත් දෙන්න බැඳිලා ඉන්න ගාන ඒ නිකුත් කරපු ප්‍රමාණය, නිකුත් කරපු චෙක් එකේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ වගකීම අඩු වෙනවා. අපි දන්නවා වගකීමක තියෙන්නේ වැඩි වීම බැර අඩු වීම හැරෙන්නේ. එතකොට දැන් චෙක්පතක් නිකුත් කරද්දී බැංකුවේ හිතනවා හරි මෙයා හදිස්සියේ ඇවිල්ලා අපෙන් ඉල්ලුවොත් අපි දෙන්න බැඳෙන ගාන මේ චෙක්පත නිකුත් කිරීම නිසා අඩු වෙනවා. තේරුණා නේද? මෙහෙම තමයි
බැංකු ගිණුම ව්‍යාපාරයේ පැත්තෙනුත් බැංකුව පැත්තෙනුත් මේන්ටේන් කරන්නේ. හරි. එයන් ඔයාලට තේරෙන්න ඕනි දේ තමයි ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් මේ ජංගම ගිණුම එයා බැංකු ගිණුම විදිහට පවත්වාගෙන යනවා. හරි. ඒක වත්කම් ගිණුමක්. බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් මේ ජංගම ගිණුම එයා වගකීමක් විදිහට පවත්වාගෙන යනවා. හැබැයි මෙතනදී එයා ගිණුමක් මේන්ටේන් කරනවට වඩා එයා ප්‍රකාශයක් මේන්ටේන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් එයා හදනවා. මේකට අපි කියනවා බැංකු ප්‍රකාශය කියලා. හරි. අර ගිණුමේ වෙන හරබැරම තමයි මෙතන වෙන්නේ. හරි. මෙතන හර මේ පැත්ත හර පැත්ත මේ පැත්ත බැර පැත්ත. හරි. මම උදාහරණයක් ගන්නම්කෝ. හිතන්න ව්‍යාපාරය එයාගේ ජංගම ගිණුම හරහා චෙක් පතක් නිකුත් කරනවා. චෙක් පතක් නිකුත් කරනවා කියන්නේ මේ ජංගම ගිණුමේ ශීර්ෂය අඩු වෙන්න එපාය. ඒ අඩුවීම බැංකු ගිණුම බැර කිරීම හරහා අපි සටහන් කරගන්න. හිතන්න කිසියම් අගයක් x කියලා ගමුකෝ. x අගයකින් චෙක් පත නිකුත් කරා. එතකොට බැංකු ගිණුම අඩු කරා. එතකොට මේ බැංකු ගිණුම බැර කිරීම හරහා ව්‍යාපාරය කරන මේ ක්‍රියාදාමය බැංකුව පැත්තෙන් කරන්නේ මෙන්න මේ බැංකු ප්‍රකාශය හර කිරීම හරහායි. ඇයි? අපි දන්නවා මේ බැංකු ප්‍රකාශය කියන්නේ ගිණුමම තමයි වෙනත් ආකාරයකට ඉදිරිපත් කරන්නේ. බැංකුව හිතනවා මොකක්ද? මේ ජංගම ගිණුමින් චෙක් පතක් නිකුත් කරනවා කියන්නේ ජංගම ගිණුමේ ශේෂය අඩු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය ඇවිල්ලා ඉල්ලුව දෙන්න බැඳෙන ගාණ අඩු වෙනවා. ඒ කියන්නේ වගකීමක අඩුවීමයි මේ හර කරලා තියෙන්නේ. තේරුණා නේද? ඒ අනුව සරලම අදහස තමයි. හරි? සරලම ලේසිම විදිය තමයි මේක මතක තියාගන්න. බැංකු ගිණුමට මොකක් හරි බැර වුණොත් ඒක බැංකු ප්‍රකාශයට හර වෙනවා. බැංකු ගිණුමට මොකක් හරි හර කළොත් ඒක බැංකු ප්‍රකාශයේ බැර වෙනවා. ඇයි? බැංකු ගිණුම හර කරනවා කියන්නේ වක්කම වැඩි වෙනවා. ඒ කියන්නේ චෙක් පතක් හම්බ වෙනවා කියන අදහසනේ. එතකොට චෙක් පතක් හම්බුනහම ගිණුමේ ශේෂය වැඩි වෙනවා කියන්නේ බැංකුව පැත්තෙන් ව්‍යාපාරය ඇවිල්ලා ඉල්ලුව දෙන්න බැඳෙන ගාණ වැඩි වෙනවා. ඒ කියන්නේ වගකීමක වැඩිවීම අපි බැර සටහනක් විදිහටයි වාර්තා කරන්නේ. අන්න ඒ තියරිය නැත්නම් අන්න ඒ න්‍යාය අනුව තමයි බැංකු ගිණුම බැංකු ප්‍රකාශය මේන්ටේන් වෙන්නේ. මතක තියාගන්න ඕනි විශේෂම දේ තමයි මේ බැංකු ගිණුම හදන්නේ ව්‍යාපාරය. බැංකු ප්‍රකාශය හදන්නේ බැංකුව. මේක ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් පිළිවෙල වෙන ගිණුමක්, වක්කම් ගිණුමක්. මේක බැංකුවේ වේ දෘෂ්ටි කෝණයෙන් පිළිවෙල වෙන ගිණුමක්, වගකීම් ගිණුමක්. මෙන්න මේ සංකල්පය ඔළුවේ තියාගෙන ඉස්සරහට යමු. අපි දැන් මේ යන්නේ මෙන්න මේ බැංකු සැසඳුම්. අර ඔයාලට අමාරුයි කියන කොටසටයි හිමීට යන්නේ. මේ යන විදිහ අල්ලගන්න. හරිම ලේසියි ඒකට. හරි? මම නැවත කියන්නේ මේ දේ ඔළුවට දාගන්න ඔයාලට උපකාරී වෙන්නයි. ඔන්න තියෙනවා බැංකුව. ව්‍යාපාරය. හරි? බිස්නස්. ඔන්න තියෙනවා බැංකුව. හරි? බැංක්. අපි කිව්වා මේ බැංකුවේ මේක වාණිජ බැංකුවක්. මේ වාණිජ බැංකුවේ පවත්වාගෙන යන ජංගම ගිණුම ගැන අපි කතා කරන්නේ. මෙන්න මේ ජංගම ගිණුමේ ව්‍යාපාරයේ ගිහිල්ලා සල්ලි දාලා නැත්නම් ව්‍යාපාරයේ ගිහිල්ලා සල්ලි දාලා ජංගම ගිණුමක් ඕපන් කරනවා. ඕපන් කරාට පස්සේ චෙක්පත් හරහා ඉතුරු වැඩ කටයුතු ටික සිද්ධ වෙගෙන යනවා. ඕකනේ වෙන්නේ. එතකොට මේ ජංගම ගිණුම ඔපරේට් වෙන විදිහ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් මේන්ටේන් කරන්නේ නැත්නම් ව්‍යාපාරය ජංගම ගිණුමේ සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා පවත්වා ගන්නා බැංකු ගිණුම. ඒ වගේම බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් මේ ජංගම ගිණුමේ සිදුවන දේවල් වාර්තා කිරීම සඳහා පවත්වා ගන්නා බැංකු ප්‍රකාශය. බැංකු ගිණුම් විස්තරය කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. බැංකු ප්‍රකාශය බැංක් ස්ටේට්මන්ට් එක සාමාන්‍යයෙන් මාසයකට සැරයක් විද්‍යුත් ක්‍රමයට දැන්නම් බැංකුව විසින් මේ ප්‍රකාශය අදාළ ගිණුම් හිමියාට අදාළ ජංගම ගිණුම් හිමියාට එවනවා. හරි?
පොඩි පොයින්ට් එකක් කියලා දෙන්න. මොකක්ද? පොඩි තර්කයක් මම ගොඩ නගන්න යන්නේ. දැන් අපි දන්නවා මම ජංගම ගිණුම මෙතෙන්ට ගන්නම්. හරි. ජංගම ගිණුම. මෙන්න මේ ජංගම ගිණුමට සල්ලි දාද්දි මොකද උනේ? ව්‍යාපාරයේ පැත්තෙන් මේ ජංගම ගිණුම නියෝජනය කරගනිමින් පවත්වාගෙන යන බැංකු ගිණුම හර කරා. ඇයි? සල්ලි දානවයි කියන්නේ එයාගේ වත්කම වැඩි වෙනවා. ඒ වගේම මේ සල්ලි දැමීම නිසා ජංගම ගිණුම වැඩි වෙනවනේ. මේ වැඩි වීම නැත්නම් මේ ගිණුමේ සිදුවන ඉහළ යාම බැංකුව වාර්තා කරේ කොහොමද? බැංකු ප්‍රකාශයේ විදිහට නැත්නම් බැංකු ප්‍රකාශය මොනවා කරලාද? බැර කරලා. එයි මොකද? මේක මෙයාට වත්කමක් වෙද්දි මේක මෙයාට වගකීමක් වුණා. මොකද වගකීමක වැඩිවීම බැර නිසායි බැංකු ප්‍රකාශය බැර කරේ. හරි? ඒ වගේම තමයි බැංකු ගිණුමේ නැත්නම් ව්‍යාපාරයේ මේ ජංගම ගිණුමේ තියෙන සල්ලි උපයෝගී කරගෙන චෙක් එකක් චෙක් එකක් නිකුත් කරද්දී ඒ නිකුත් කිරීම වාර්තා කරා බැංකු ගිණුම අඩුවීම වත්කම අඩුවීමක් විදිහට ඒ අඩුවීම බැංකුව පැත්තෙන් බැංකු ප්‍රකාශය හර කරලා වාර්තා කරා. ඉතින් මෙහෙම හිතෙන්නේ නැද්ද? බැංකුවට හර වෙන ඒවා බැරත් වෙනවා. බැංකු ගිණුමට බැර වෙන ඒවා බැංකු ප්‍රකාශයේ හරත් වෙනවා. ඉතින් ඔය ක්‍රියාදාමයේ දිගටම ගියා නම් ඒ කියන්නේ බැංකු ගිණුම හර කරන්නේ එක බැංකු ප්‍රකාශය බැර කරනවා, බැංකු ගිණුම බැර කරන එක බැංකු ප්‍රකාශය හර කරනවා. ඔහොම ගණිතන කිහිපයක් සිද්ධුණයි කියන්නේ. මෙතනත් ඔහොම කිහිපයක් සිද්ධුණයි කියන්නේ. ඉතින් මේ අවසාන ශේෂයන් ගත්තහම බැංකු ගිණුමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂය සමාන වෙන්න එපායි. බැංකු ගිණුම කරන දේම බැංකු ප්‍රකාශයත් වෙනවා. හරි? සාමාන්‍යයෙන් සමාන වෙන්න ඕනි. නමුත් සාමාන්‍යයෙන් ඕක සමාන වෙන්නේ නැහැ. හරි? ඕකයි තියෙන උතන තියෙන තරකය. ඔය සමාන නොවීම निराකරණය කරන්න තමයි ඔය බැංකු සැසඳුම් ප්‍රකාශය කියන දේ ඔය සිලබස් එකේ දීලා තියෙන්නේ. එතකොට මොකක්ද ඔය බැංකු සැසඳුම් ප්‍රකාශය කියන්නේ? සැසඳීමක්. මොකක් සැසඳනවද? මොන දෙකද සැසඳන්න යන්නේ? බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමාන වෙන්නේ නැත්තේ ඇයි? අන්න සැසඳලා බලනවා මොන දේවල් නිසාද මේ ගිණුම් දෙක අසමාන වෙන්නේ, ශේෂයන් අසමාන වෙන්නේ. එතකොට මේ ශේෂය අසමාන වීම සඳහා මෙයාල ප්‍රධාන වශයෙන් කාරණා පහක් හඳුනාගෙන තියෙනවා. මෙහෙම ගන්නම්. මේ ශේෂයන් දෙක සමාන නැහැ. ඒ සමාන නොවීම වෙනුවෙන් එයාලා හඳුනාගත්ත කාරණාවල් පහක් තියෙනවා. හරි. මේ පහ ගැන ටිකක් අපි ගැඹුරු අවබෝධයක් අරගෙන බැංකු සැසඳුම් ප්‍රකාශය හදන තැනට යමු. මේ තමයි පළවෙනි හේතුව. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙන්න හේතු වෙන්නේ. කාරණා පහක් කතා කරලා ඒකෙන් පළවෙනි එක තමයි මේ. නිකුත් කළාම ඉදිරිපත් නොවු චෙක්. කඩ තේරුම් ගමු. මම ආයතන රූපය අඳින්න මොකද ඒක තේරුම් ගන්න ලේසි. මේ තියෙන ව්‍යාපාරය, බිස්නස් එක, මේ තියෙන බැංකුව. ව්‍යාපාරයේ පැත්තෙන් බැංකුවේ පවත්වාගෙන යන ඒ ජංගම ගිණුම වාර්තා කිරීම නැත්නම් මේ ජංගම ගිණුමේ වෙන ගනුදෙනු වාර්තා කිරීම සඳහා ව්‍යාපාරය පවත්වාගත්ත ගිණුමක්. ඒක අපි බැංකු ගිණුම කියලා හැඳින්වුවා. මේක වත්කම් ගිණුමක්. ඒ වගේම බැංකුව ඒ බැංකුවේ බිස්නස් එක පවත්වාගෙන යන ගිණුමෙහි ගනුදෙනු සිදුවන දේ ඒවා නැත්නම් වෙන ගනුදෙනු වාර්තා කිරීම සඳහා බැංකුව පවත්වාගත්ත බැංකු ප්‍රකාශය. හරි මතකයිනේ? බැංකු ප්‍රකාශය මේක හරබැර විදිහටයි ඒගොල්ලෝ වාර්තා කරේ. මේක වගකීම් ගිණුමක්. වගකීමක් වාර්තා කරන විදිහ තමයි වාර්තා කරේ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්. නිකුත් කළ නම් කවුද චෙක් එක නිකුත් කරන්නේ? අපිනේ. ව්‍යාපාරේ නමින් නෙවෙයි ජංගම ගිණුම බැංකුවේ පවත්වාගෙන යන්නේ. අන්නේ නම් මේ ජංගම ගිණුමේ සල්ලි තියෙනවයි කියලා හිතන්න. ඒ තියෙන සල්ලි වලින් චෙක් එකක් ඉෂුව කරනවා. ඒ චෙක් එකක් ඉෂුව කරන්නේ මොකද ඒක ජංගම ගිණුමක්. ජංගම ගිණුමක වැඩ කටයුතු සිද්ධ වෙන්නේ චෙක්පත් හරහායි. හරි?
ඒ චෙක්පත නිකුත් කරනවයි කියන්නේ ව්‍යාපාරය සටහන් කරගන්නවා එයාගේ බැංකු ගිණුම අඩු උනායි කියලා. හරි. මොකද ව්‍යාපාරයේ චෙක් නිකුත් කරන්නේ. නමුත් හරි. සාමාන්‍ය ක්‍රමේ නම් චෙක් පතක් නිකුත් කරපුවාම බැංකු ගිණුම බැර වෙනවා. ඒක බැංකු ප්‍රකාශයේ හර වෙන්න එපායි. නේද? නමුත් මෙතනදී කියන්නේ මොකක්ද? නිකුත් කළ නමුත් නිකුත් කළ නමුත් කියන්නේ මෙන්න මේක සිද්ධ වෙලා. මෙන්න මේ එන්ට්‍රිය තියෙනවා පොතේ. ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ බැංකුව ඒක හඳුනාගෙන නැහැ තාම. ඒ කියන්නේ මෙන්න මේ හර සටහන මෙතන නැහැ කියන දේ. නේ හරිද? එතකොට මෙතන හර සටහනක් නැහැ. එන්න ඕනේ හර සටහනක් නැහැ කියන දේ. මේ නිසා මොකක්ද වෙන්න පුළුවන්? මම ගන්නම් මේක බැංකු ගිණුමේ ශේෂය, මේ බැංකු ප්‍රකාශය, ඒකේ ශේෂය. හරි? මෙන්න මේ නිකුත් කිරීම නිසා බැංකු ගිණුමේ ශේෂය හරි අපිට ගන්නම මේ බැංකු ගිණුමේ ශේෂය, බැංකු ප්‍රකාශයේ ශේෂය. නිකුත් කිරීම නිසා මොකද වුනේ? බැංකු ගිණුමේ ශේෂය අඩු වුණා. නේ? වැඩි වුණා නම් මම මේ පැත්තට ඉතලේ දානවා, අඩු වුණා නම් මේ පැත්තට ඉතලේ දානවා. නමුත් ඒක ඉදිරිපත් වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුව පැත්තෙන් බැංකු ප්‍රකාශයේ කිසිම සටහනක් ඇති වෙලා නැහැ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි මෙන්න මේ දේ නිසා බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා මොනවා වෙලාද පෙන්වන්නේ? අඩු වෙලයි පෙන්වන්නේ. තේරුණා නේද? ඒක තමයි බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙන්න තුඩු දෙන ප්‍රධාන පළවෙනි හේතුව විදිහට අපි ගත්තේ. මෙන්න මේ නිසා මොකද උනේ? බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩුවෙන් පෙන්වන්නේ. අඩකට තේරුම් ගන්න. හරිද? තේරෙන්නේ නැත්නම් නැවත බලන්න. ඔයාලත් මේ විදිහට කරන්න. ඔයාලට තේරෙන විදිහකට මේක ඔළුවට දාගන්න බලන්න. දෙවන සිදුවීම තමයි බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙන්න තැන්පත් කර නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. නිෂ්කාශනය කියන වචනේ බලවෙන්නේ නම් දැනගන්න බැර නොවූ චෙක් කියලා. හරි? මේකයි මේකේ අදහස. තැන්පත් කර නමුත් කවුද මේ ව්‍යාපාරයේ ජංගම ගිණුමට සල්ලි තැන්පත් කරන්නේ? මේ ව්‍යාපාරයට ලැබෙන සල්ලි තමයි මේකේ තැන්පත් වෙන්නේ. චෙක්පත් විදිහට. හරි? තැන්පත් වෙනවයි කියන්නේ බැංකු ගිණුම නැත්නම් ව්‍යාපාරය ගිණුමේ ශේෂය වැඩි උනායි කියලා බැංකු ගිණුම හර කරනවා. හරි? සාමාන්‍යයෙන් බැංකු ගිණුමට හර වෙන දේ බැංකු ප්‍රකාශයේ බැර වෙන්න ඕනේ. ඒකනේ සිද්ධාන්තේ නියමය. ඒකේ ගුණේ ඇයි කියලා මම කලින් පැහැදිලි කරා. නමුත් මෙතන කියන විදිහට තැන්පත් කර නමුත් තැන්පත් වෙලා මේක හරි මේ එන්ට්‍රිය ගිහිල්ලා නිෂ්කාශන එහෙමත් නැත්නම් බැර නොවූ චෙක් බැර වෙලා නැහැ. හරි? ඒ කියන්නේ මෙතෙන්ට මෙහෙම දෙයක් සටහන් වෙලා වාර්තා වෙලා නැහැ බැංකු ප්‍රකාශයේ. එහෙනම් මේ සිදුවීම නිසා මොකද වෙන්නේ? මේ බැංකු ගිණුමේ ශේෂය කියලා ගන්න. මේක බැංකු ගිණුමේ ශේෂය, මේ බැංකු ප්‍රකාශයේ ශේෂය. හරි? තැන්පත් කිරීම නිසා බැංකු ගිණුම හර වුණා, වැඩි වුණා නේ. වැඩි වුණා. නමුත් ඒක මෙතන වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ කිසිම දෙයක් වෙලා නැහැ. ඒක තිබ්බ විදිහටම තියෙනවා. එහෙනම් මෙන්න මේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් නිසා මොකද වෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩියෙන් පෙන්눔 කරනවා. තේරුණානේ? ඒක තමයි තැන්පත් කළ නමුත් බැර නොවූ. එහෙමත් නැත්නම් නිෂ්කාශනය නොවූ චෙක්පත් කියලා කියන්නේ. මේවට හේතු පස්සේ කතා කරමු. දැනට මොකක්ද මේ කියන දේ ගැන අදහසක් ගන්න. තුන්වන හේතුව බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් අසමාන වෙන්න. ඒ තමයි ඍජු ප්‍රේෂණ. හරි? ඍජු ප්‍රේෂණ කියන්නේ හිතන්න ඔයාට මොනවා හරි පොලියක් නැත්නම් කුලී ආදායමක් ලැබෙන්න ඕනි. ඔයා කියනවා ඔයාට ඒ ලැබෙන්න ඕනි ගාණ ඔයාට දෙන්න නැතුව කෙලින්ම ඔයා ගිහිල්ලා බැංකුවට තැන්පත් කරන්නයි කියලා. එතකොට ඔයාට ලැබෙන්න ඕනි ආදායම ඔයා හරහා නෙවෙයි බැංකුවට යන්නේ. කෙලින්ම බැංකුවට යනවා. ඍජුවම බැංකුවට ප්‍රේෂණය වෙනවා. බැංකු ගිණුමට නැත්නම් ඔයා හරහා ව්‍යාපාරය ගිහිල්ලා ඒක වෙනම තැන්පත් කරන්නේ නැහැ. කෙලින්ම බැංකු ගිණුමට යනවා. ඒ කියන්නේ බැංකුවට ගිහිල්ලා තැන්පත් කරනවා. එතකොට
අදාළ පාර්ශවය වාට ඒ ආදායම දෙන්න බැඳෙන පාර්ශවය බැංකුවට ඇවිල්ලා හරි එයා ඇවිල්ලා බැංකුවට මේ සල්ලි තැන්පත් කරපුවම මොකද වෙන්නේ? ජංගම ගිණුම වැඩි වෙනවානේ. ඇයි වැඩි වෙන්නේ? ඔයාගේ කරන්ට් account එකේ balance එක වැඩි වෙනවා. ඒ කියන්නේ ජංගම ගිණුම වැඩි වෙනවා. එයා ඇවිල්ලා තැන්පත් කිරීම නිසා. එතකොට බැංකුව මේ වැඩිවීම හඳුනාගන්නේ වගකීමක වැඩිවීමක් විදියට. ඇයි? හදිස්සිය හරි මේ බිස්නස් එක ඇවිල්ලා සල්ලි ඉල්ලුවොත් අපි ගෙවන්න බැඳෙනවා. ඒ නිසා අපි වග කියන්න ඕනි. ඒ නිසායි වගකීමක වැඩිවීමක් විදියට ජංගම ගිණුමේ සිදුවන වැඩිවීම මෙතන වාර්තා කරන්නේ. එතකොට බැංකුව මේක හඳුනා ගන්නවද? ඔව් හඳුනා ගන්නවා. මොකද එයා කෙලින්ම බැංකුවට ඇවිල්ලා ජංගම ගිණුමට මේ සල්ලි තැන්පත් කරන මේ සල්ලි තැන්පත් කිරීම නිසා ජංගම ගිණුමේ ශේෂය වැඩි වෙනවා. මේ වැඩිවීම බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් බැංකු ප්‍රකාශයේ බැල කරලා සටහන් කරනවා. හරි. මොකද මේක ගෙවන්න බැඳෙනවා. හරි. එතකොට බැංකු ප්‍රකාශයේ බැර වුණාට ව්‍යාපාරයේ දන්නේ නැහැ බැංකුවට අදාළ ආදායම ලැබිලායි කියලා. ව්‍යාපාරයේ මේක දැනගන්නේ කවදද? මේ බැංකු ප්‍රකාශයේ කොපි එකක් බැංකුව මේ ජංගම ගිණුම් හිමියට නැත්නම් ව්‍යාපාරයට එවපු දවසටයි. ඒ කියන්නේ මාසයක් ඉන්නේ මාසයකට සැරයක්නේ. අන්න ඒ වෙනකන් මෙයා ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. ඒ කියන්නේ බැංකු ගිණුමේ කිසිම වාර්තාවක් කිසිම දෙයක් සටහන් වෙලා නැහැ. එහෙනම් අර වගේම මේක බැංකු ගිණුමේ ශේෂය නම් මේක බැංකු ප්‍රකාශයේ ශේෂය නම් වගකීමක වැඩිවීම නිසා බැංකු ප්‍රකාශය වැඩි වෙනවා. නැත්නම් බැංකු ප්‍රකාශයේ තියෙන වගකීම් ශේෂය වැඩි වෙනවා. නමුත් මෙතන කිසිම හැලහොල්මනක් නැහැ. ඒ කියන්නේ බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශයේ ශේෂය මෙතනදී වැඩි කියන අදහස. හරි නේද? හතරවන හේතුව තමයි බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙන්න ස්ථාවර නියෝග මත ගෙවීම. මේ කියන්නේ ව්‍යාපාරයේ ගිහිල්ලා කියන බැංකුවට ලිඛිතව ඔයා මම මේ කියන ගෙවීම උදාහරණයක් විදිහට රක්ෂණ ගාස්තු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කල්බදු ආඩිකේ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගෙවීම් මම කියනකන් ඉන්න එපා. ඔයා මෙන්න මෙදා වෙද්දි ගෙවලා ඉවර කරන්න. හැම මාසෙකම දිනයක් දීලා මේ දවසේ වෙද්දි ගෙවලා ඉවර කරන්නයි කියලා මෙයා කියනවා බැංකුවට. එතකොට බැංකුව මොකද කරන්නේ? ඒක සිස්ටම් එකට දාලා බැංකුව ඔටෝමැටිකලි ජංගම ගිණුමෙන් අදාළ ගාණ අදාළ පාර්ශවයන් වෙත ගෙවනවා. එතකොට මේ ගෙවීම නිසා බැංකුව පැත්තෙන් නැත්තම් බැංකුවේ මේ ව්‍යාපාරයට තියෙන බැඳීම වගකීම අඩු වෙනවා. ඒ කියන්නේ හරවීමක් සිද්ධ වෙනවා. නමුත් මේක බැංකුව ගෙවන්න දවසේදී බැංකුව දන්නවා මේක කරන්න ඕනේ කියලා. නමුත් ව්‍යාපාරේ නොදැන ඉන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුව ගෙවලා බැංකු ප්‍රකාශයේ මේක හර කරනවා. නමුත් බැංකු ගිණුමේ බැර වෙන විදිහක් නැහැ. මොකද ව්‍යාපාරය දන්නේ නැහැ මේක බැංකුව විසින් මෙදාට ගෙවුවයි කියලා. ඒක තහවුරු කරගන්න වෙන්නේ බැංකු ප්‍රකාශය ආව දවසටයි. ඒ කියන්නේ මෙතනත් වෙන්නේ මොකක්ද? මෙතන සටහන් වෙන්නේ නැහැ. මෙතන සටහන් වෙනවා. මේ නිසා ප්‍රතිඵලය මොකක්ද? මේ බැංකු ගිණුමේ ශේෂය නම් මේ බැංකු ප්‍රකාශයේ ශේෂය නම් මෙන්න මේ බැංකු ප්‍රකාශය හර කිරීම නිසා ඒ කියන්නේ වගකීම අඩු වෙනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු වෙනවා. නමුත් බැංකු ගිණුමේ ශේෂය තිබ්බ විදිහටමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ නිසා බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි. මොකද බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු වෙනවා මේ නිසා. නමුත් බැංකු ගිණුමේ කිසිම වාර්තාවක් සටහනක් වෙන්නේ නැති නිසා බැංකු ගිණුමේ ශේෂය මීට වඩා වැඩි අගයක් පෙන්නුම් කරන්නේ. අවසාන හේතුව විදිහට අපි දකින්නේ බැංකු ගාස්තු හා චෙක්පත් ගාස්තු. අපි දන්නවා බැංකුව විසින් මේ ජංගම ගිණුම් පහසුකම් ව්‍යාපාරයට සැපයීම නිසා බැංකුව කිසියම් ගාණක් අය කරනවා. එතකොට මේ අය කිරීම බැංකුව ඒ ජංගම ගිණුමේ කෙලින්ම කපා ගැනීම සිද්ධ වෙනවා ව්‍යාපාරයේහි දැනුවත් භාවයකින් තොරව. ඒ කියන්නේ බැංකුව ජංගම ගිණුමෙන් Tamanට අය විය යුතු දේ අය කරගන්නවා. එහෙම කරගෙන එයා බැංකු ප්‍රකාශයට වාර්තා කරනවා. ඒ ජංගම ගිණුමේ ශේෂය අඩු වෙනවනේ මේ බැංකුවේ අය කිරීම අය කරගද්දි. ඒ කියන්නේ වගකීමක අඩුවීමක් හර වෙනවා. නමුත් ඒක බැංකු ගිණුම දැනගන්නේ නැත්නම් ව්‍යාපාරය දැනගන්නේ මෙන්න මේ බැංකු ප්‍රකාශය ව්‍යාපාරයට ලැබුණට පස්සේ ඒ කියන්නේ බැංකු ගිණුමේ කිසිදු සටහනක්
වෙලා නැහැ. මෙතනදි කලින් ගනුදෙනු කලින් හේතුව වගේමයි බැංකු ප්‍රකාශයේ ශේෂය ගත්තාම අඩු වෙනවා. වගකීමක අඩුවීම නිසා. නමුත් බැංකු ගිණුමේ ශේෂය තිබ්බ විදිහටමයි. ඒ කියන්නේ මෙතන බැංකු ගිණුමේ ශේෂය ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩියෙන් පෙන්눔 කරනවා. මෙන්න මේ හේතු නිසා තමයි බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් අසමාන වෙන්නේ. මේ අසමානතාවයට අදාළ මෙන්න මේ කියන හේතු හඳුනාගෙන ඒවද ඇත්තටම මීට හේතු වෙලා තියෙන්නේ කියන දේ තහවුරු කර ගැනීමක් තමයි අපි ඇත්තටම ඔය බැංකු සැසඳීම හරහා සිද්ධ කරන්නේ. අපි කතා කරා ප්‍රධාන කාරණා පහක් නිසා බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා. එතකොට විභාගයේදී මේ බැංකු සැසඳුම් යටතේ ඔයාට දෙනවා ව්‍යාපාරයේ බැංකු ගිණුම සම්බන්ධ තොරතුරු, ඒ වගේම බැංකුව පිළියෙල කරන බැංකු ප්‍රකාශය. එතකොට මෙහෙම දෙනවා බැංකු ගිණුම. හරි. ඊට පස්සේ වගේ සාමාන්‍යයෙන් හරි බැංකු ප්‍රකාශය දෙනවා. බැංක් ස්ටේට්මන්ට් එක. අර බැර තීරු සහිතව. හරි. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඇත්තෙම මේගොල්ලෝ කම්ප්ලීට් කරපු බැංකු ගිණුමක් කම්ප්ලීට් කරපු බැංකු ප්‍රකාශයක් දෙන්නේ. ශේෂයක් එක්ක අවසාන අපි ගමු වාසිදායක ශේෂයක් තියෙනවා කියලා කිසියම් දිනයකට අදාළව ශේෂය විදියට මෙතන ශේෂයක් තියෙනවා. හරි. එහෙනම් පිළියෙල කරලා අවසාන වශයෙන් මේකේ බලපෑම දාලා ශේෂයක් හදලා දෙනවා. මුලින්ම බලන්න ඕනි මේ දෙක මෙන්න මේ කියන දේවල් දෙක ඔයාලට හම්බුනහම මෙන්න මේ කියන ශේෂයයි ඒ කියන්නේ බැංකු ගිණුමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයයි සමානද අසමානද? බොහෝ වෙලාවට මේ බැංකු සැසඳීමක් නම් එයා අරමුණු කරන්නේ මේ දෙක අසමාන වෙන්න ඕනි. හරි? අසමානයි කියන දේ තහවුරු කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනි දේ තමයි අපි කලින් කතා කරා බැංකු ගිණුමේ හර කරන දේවල් බැංකු ප්‍රකාශයේ බැර කරා. බැංකු ගිණුමේ බැර කරපු දේවල් බැංකු ප්‍රකාශයේ හර කරා. එතකොට බැංකු ගිණුමේ බැර හර පැත්ත ගන්න බැංකු ප්‍රකාශයේ බැර පැත්ත ගන්න මේ අතර නැත්තම් මේ වගේ වාර්තා වෙලා තියෙන ගනුදෙනු මෙතන තියෙන ඒවාමද මෙතන තියෙන්නේ මෙතන තියෙන ඒවාමද මෙතන තියෙන්නේ කියන දේ හඳුන ගන්න. බොහෝ වෙලාවට එකක් දෙකක් ඔය අතර මෙතන හෝ මෙතන නොතිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි බැංකු ගිණුමේ බැර පැත්තයි බැංකු ප්‍රකාශයේ හර පැත්තයි ඒ වගේ සමාන මෙතන වාර්තා කරලා තියෙන ඒවාද මෙතන වාර්තා වෙලා තියෙන හැම බලලා එහෙම නැති ඒවා highlight කරගන්න සලකුණු කරගන්න. සලකුණු කරගත්තට පස්සේ ඊළඟට යන්න ඕනි කාරණාව. ඊළඟට යන්න ඕනි ස්ටෙප් එක තමයි මේක. හොඳට අහගන්න මේක වැදගත් ස්ටෙප් එකක්. ඔයා අඳුනගත්තා බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙන්න හේතු වෙන දේවල්. සලකුණු කරගත්තා. ඒ තමයි මේවා. මේ එකක් හෝ කිහිපයක් නිසා බැංකු ගිණුමේ ශේෂය ප්‍රකාශයේ ශේෂයෙන් වෙනස් වෙනවා. මේ ගැන විස්තරාත්මකව අපි කතා කරා. මොකද වෙන්නේ මෙහෙම වුණාම කියන දේත් එක්ක. මතක නැත්තම් ආයෙ පිටිපස්සට ගිහිල්ලා ආයෙ බලන්න. නැවත බලලා කොහොම හරි අල්ලගන්න උත්සාහ කරන්න. එතකොට මෙන්න මේ දෙක ගත්තාම හරි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් තැන්පත් කළ නමුත් බැර නොවූ නැත්නම් නිෂ්කාශනීය නොවූ චෙක්. මෙතනදී ඔයාලට මතකයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ නිකුත් කරා නම් බැංකු ගිණුම බැර කරලා තිබ්බා. තැන්පත් කරා නම් බැංකු ගිණුම හර කරලා තිබ්බා. නමුත් බැංකු ප්‍රකාශයේ මේක වාර්තා වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයේ මේක වාර්තා කරලා හරි විදිහට නමුත් බැංකුව මේක වාර්තා කරලා නැහැ. එතකොට ඒක එක කැටගරි එකක්. හරිද? මම මේක කැටගරයිස් කරන්නේ තේරුම් ගැනීමේ ලේසියට. ඊටු තුන ගත්තාම මෙන්න මේ තුන ගත්තාම අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ව්‍යාපාරය පවත්වාගෙන යන බැංකු ගිණුමේ කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. සටහනක් මොනවත් ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් බැංකු ප්‍රකාශයේ වෙන්න ඕනි සටහන් යන්න ඕනි සටහන් ටික ගිහිල්ලා තිබුණා. එතන වෙලා අපේ වෙලා නැහැ. හරි? එතකොට ඒ තමයි දෙවෙනි කැටගරි එක. මේ පළවෙනි කැටගරි එක මම මේකට එක කියලා දාන්න. මෙන්න මේ කැටගරි එකේදී බැංකු ගිණුමේ
ඒ කියන්නේ ව්‍යාපාරය පවත්වාගෙන යන බැංකු ගිණුමේ හරියට වැඩේ වෙලා. නමුත් බැංකු ප්‍රකාශයට මේවා ගිහිල්ලා නැහැ. කැටගරි number 2 මේ දෙවැනි වර්ගයේ යටතේ වෙලා තිබුණේ මොකක්ද? අපේ බැංකු ගිණුමේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේවා වාර්තා වෙලා තිබුණේ නැහැ. නමුත් බැංකු ප්‍රකාශයේ හරිය විදිහට මේක වාර්තා වෙලා තිබුණා. හරි. එතකොට මෙන්න මේ කැටගරිස් දෙකට අපි ගන්න ඇක්ෂන්ස් වෙනස්. අපි අනුගමනය කරන්න ඕනි ක්‍රියාපටිපාටි වෙනස්. මෙන්න මේ දෙවෙනි කැටගරි එක යටතේ වෙච්ච නැත්නම් සිදු වෙලා තිබුණ වාර්තා නොවීම අපි නිවැරදි කිරීම සඳහා අපි කරන දේ තමයි මොකද්ද මෙතනදී වෙලා තිබුණේ රිජුපේෂන ස්ථාවර නියෝග මත කිරීම බැංකු චෙක් පොත් ගාස්තු බැංකුව ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ වාර්තා වෙලා අපේ වාර්තා වෙලා නැහැ. එහෙනම් මේක අපේ පොත්වලට ගන්න එකයි කරන්නේ. එතකොට මේ ගන්න එක අපේ බැංකු ගිණුමට ගන්න එක කරන්නේ සංශෝධනයක් විදිහට. එතකොට මෙන්න මේ කියන දෝෂ ටික නිවැරදි කිරීම සඳහා අපි හදන්න ඕනි සංශෝධිත බැංකු ගිණුම. ඒ කියන්නේ අපි බැංකු ගිණුම හැදුවානේ. ඒ බැංකු ගිණුමට මෙන්න මේ කියන විස්තර ටික ඇතුළත් කරන්න යන්නේ. එතකොට ඒක සංශෝධනයක් විදිහටයි අපි ඒක වාර්තා වෙන්නේ. ඒ නිසා මේක සංශෝධිත බැංකු ගිණුම හරහායි මේක සංශෝධනය වෙන්නේ කියලා කියන්නේ. මෙන්න මේ කියන කැටගරි එකේ වෙච්ච අතපසුවීම් නිවැරදි කිරීම සඳහා අපි පිළියෙල කරනවා මේකෙන් දාන්න බැංකු සැසඳුම් ප්‍රකාශය. හරි. මේ නම් දෙක ගන්නකො. මෙතනදී සංශෝධිත බැංකු ගිණුම කියලායි කියන්නේ. සංශෝධිත ඒ කියන්නේ මෙතන අපේ බැංකු ගිණුම අපි වෙනස් කරගෙන අපි සංශෝධනය කරගන්නවා. නමුත් මෙතනදී මොකක්ද වෙන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශය. අපිට බැහැනේ බැංකුවේ වැරදි ටික හරි ගස්සන්න. ඇත්තටම මෙතනදී අපි වැඩේ හරියට කරලා අපේ බැංකු ගිණුමේ වැඩේ හරියට වෙනවා. නමුත් බැංකුව පැත්තෙන් බැංකු ප්‍රකාශයට ගියාම ඒ බැංකු ප්‍රකාශයේ මේවා වාර්තා කරලා නැහැ. කියන්නේ බැංකුව පැත්තෙන් මේක අතපසු කරලා අතපසු කිරීමක් නෙවෙයි ඇත්තටම. කාල දෝෂය වගේ කිසියම් දෝෂ නිසා මේවා තාම ඇවිල්ලා නැහැ පොත්වලට. ඉතින් මෙතනදී අපි කරන්න යන්නේ බැංකුවේ ඒවා හදන්න යන්නේ නැතුව අපි බලනවා මෙන්න මේ ගනුදෙනු දෙක මෙහෙම වුණොත් මෙන්න මේ අතපසු වීම ටික මේ විදිහට වුණොත් අර ශේෂයේ ඒද සැසඳීමක් කරලා බලලා මේක මෙහෙම වුණොත් මේ සැසඳීම නිසා බැංකු ප්‍රකාශයේ ශේෂය මෙහෙම වෙයිද? හරි නේද? එතකොට දැන් තේරෙනවා අපි මේ බැංකු සැසඳුම් යටතේ අපි ප්‍රධාන වශයෙන්ම බැංකු සැසඳුම් ප්‍රකාශය කතා කරලා ඇත්තටම සංශෝධිත බැංකු ගිණුම ගැනත් අපි කතා කරන්න ඕනේ. කොහොමද මේවා රිලේට් වෙන්නේ කියන දේ ගැන උදාහරණයක් අරහම බලන එකයි වඩාත් ප්‍රායෝගික.